හොඳයි හැමෝටම සුබ උදෑසනක්. අද අපි සාකච්ඡා කරන්නේ 9 පන්තියට අදාළ ගණිත පාඩම 24 වෙනි පාඩම සම්භාවිතාවය. මාතෘකාව අපි ලියාගමු සම්භාවිතාවයේ මාතෘකාව. මේ පාඩම අපි ප්‍රායෝගික ජීවිතයේදී ගොඩක් අත්දකින පාඩමක්. අපි අපේ ජීවිතේ එන ගැටලු වලට අපි මුණ දෙනකොට මේ සම්භාවිතාවය කියන එක භාවිතා කරලා අපි පිළිතුරු හොයා ගන්නවා. ඒ වගේම 10 පන්තියේ වගේම 11 පන්තියටත් මේ පන්තියේ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය දක්වාම මේ පාඩම ලොකු වැදගත්කමක් තියෙනවා. අපෝ සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු 10ක් ලැබෙන ප්‍රධාන ප්‍රශ්නයක් මේ සම්භාවිතාවයෙන් ලැබෙනවා. ඒ නිසා මේ පාඩම ගොඩාක් වැදගත්. ඒ වගේම සම්භාවිතාව ඒ වගේම මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිට ඔයගලන්ට කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මයික් එක ඔෆ් කරලා තියා ගන්නවා නම් වැඩේ පහසුයි. කතා කරන්න අවශ්‍ය වෙලාවට විතරක් මයික් එක ඔන් කරලා කතා කරන්න. ඉතින් දැන් සම්භාවිතාවය කියන පාඩම අපි කතා කරපුවාම අපි වෙනද වගේම මේ පාඩමේ නිපුණතාවය අපි දැනගමු. ඒ නිසා මාතෘකාව ලියලා අපි ලියාගමු නිපුණතාවය. මේ පාඩමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කිරීමක් මුලින්ම කරගමු. ඒ දේ තමයි අනාගත සිදුවීම් ලියන්න. අනාගත සිදුවීම් පුරෝකථනය කිරීම සඳහා අනාගත සිදුවීම් පුරෝකථනය කිරීම සඳහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි. සර් ලියා ගන්න ඕනද ටික? ඔව් ලියා ගමු අපි නේ පාඩමේ ආරම්භයක් විදියට අපි ලියා ගමු. මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ පාඩමෙන් ඕගලන්ට ඉගෙනුමක් විදියට නිපුණතාවයක් විදියට සම්පූර්ණ කරන්න. මොකද්ද අනාගත සිදුවීම් පුරෝකථනය කිරීම සඳහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි කියන එක තමයි අපි පාඩමෙන් බලාපොරොත්තු වෙන දේ. ඉක්මනින් ලියාගමු. නිපුණතාවය කියලා කිව්වේ නිපුණතාවයෙන් අපි අදහස් කරන්නේ මේ පාඩමට අදාළව අනාගත සිදුවීම් පුරෝකථනය කිරීම සඳහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි. කලින් වගේම පාඩමේ දිනේ දාලා අපි පොතේ සම්පූර්ණ ලස්සනට වැඩ කරන්න. ලීලි වරණම් කියන්න. බෝඩ් එකේ ලියලා තියෙන කියවන්නකෝ. අනාගත සිදුවීම් පුරෝකථනය කිරීම සඳහා අනාගත සිදුවීම් පුරෝකථනය මොකද්ද පුරෝකථනය කියලා කියන්නේ? පුරෝකථනය කියන්නේ මොකද්ද? අපි ගොඩක් වෙලාවට අනාවැකි කියනවනේ. මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා. අනේ අදහස පුරෝකථනය කිරීම සඳහා සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි.
සිදුවීමක විය හැකියාව විශ්ලේෂණය කරයි. හරි. අපි මේ මීට අදාළව අපි හැම පාඩමකම කතා කරනවා වචන ගැන. එතකොට මේ වචන කීපේ දැනගත්තාම අපිට මේ පාඩම සම්පූර්ණ වෙනවා. ඉන්පස්සේ ඊට ලේසි ගැටලු විසඳීම් වලට යන්න. අපි වචන ටික බලමු අද දවසේ ඉගෙන ගන්න වචන. පළවෙනි එක අහඹු පරීක්ෂණ. අහඹු පරීක්ෂණ. අහඹු පරීක්ෂණ. ඔවත් ලියා ගන්න ඕනේද? ඔව් අපි වචන ටික ඉගෙන ගන්න එපා පුතේ. මේක අදට විතරක් නෙමෙයි මම කිව්වනේ මේ පාඩම වැදගත් වෙන්නේ අදට විතරක් නෙමෙයි. අපිට 11 පන්තියට යනකම් මේවා දැනගන්න ඕනේ. දැන් 11 පන්තියට ගියන් පස්සේ අහඹු පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් එතනදී අපි ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා 9 පන්තියේදී මේ අපි හැම පාඩමක තියෙන වචන ටික හරියටම තේරුම් ගත්තොත් අපිට වැඩේ ඉගෙන ගැනීම ඉතා පහසු වෙනවා. මේක ඉංග්‍රීසි වචනේත් අපි දැනගමු random experiment කියලා අපි කියනවා. experiment. අහඹු පරීක්ෂණයට අපි කියනවා random experiment කියලා. තව වචනයක් අපි ඉගෙන ගන්නවා දෙවෙනි එක විදියට නියැදි අවකාශය. නියැදි අවකාශය කියන එක අපි ඒකට කියනවා sample space කියලා. sample space නියැදි අවකාශය කියන වචනේ දැන් අද දවසට විතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ විභාගෙ ලියනකම් මේ නියැදි අවකාශය කියන වචනේ එනවා. ඒ නිසා අද දවසේ නියැදි අවකාශය කියන්නේ මොකක්ද කියලා දැනගත්තාම 11 පන්තියට ගියාම ඉතා පහසුවෙන් ගැටලු විසඳීම් වලට අපිට යන්න පුළුවන්. තුන්වෙනි වචනේ තමයි සමසේ භව්‍ය. මාත්‍රායන බයන්න භව්‍ය. प्रतिपादन समसे भव्य प्रतिपादन अगर आप इंग्लिश ना equally likely event equally likely event समसे भव्य प्रतिपादन हतरवें वचने सिद्धि සමහර බෙහෙත් ಜಾති තියෙනවා සිද්ධි කියලා. ඔව් සිද්ධි එහෙම නැත්නම් සිද්ධිය කියලා අපි ලියා ගමු සිද්ධිය. සිද්ධියක් කියන වචනයක් කියනවා අපිට ඉගෙන ගන්න. අපි ඒකට කියනවා ඉවෙන්ට් කියලා. සිද්ධියක් අපි කියනවා ඉවෙන්ට් කියලා. එතකොට මේකේ ප්‍රධාන වචනයක් තමයි ප්‍රතිඵල කියන එක. ප්‍රතිඵල අපි කියනවා outcome කියලා. මම ඉංග්‍රීසි වචනේත් ඔයගලන්ට කියන්නේ දැන් අපි හැමදාම එකම පන්ති ඉන්නේ නෑනේ. අපි සාමාන්‍ය පෙළ විභාගයේ වගේම උසස් පෙළටත් කවුරු හරි මෙතන කෙනෙක් ගණිතයේ විෂය තෝරගෙන අපි ඉගෙන ගත්තොත් එහෙම අපිට පුළුවන් මේ වචන පුරුද්දක් තියෙනවා නම් එදාට මේක ගොඩාක් වැදගත් වෙයි වාට. එහෙනම් අද ඉගෙන ගන්න පළවෙනි වචනේ අහඹු පරීක්ෂණ, random experiment, නියැදි අවකාශය, sample space, සමසේ භව්‍ය ප්‍රතිඵල, equally likely event, සිද්ධියක් කියලා කියන්නේ event කියන එක. අවසාන වශයෙන් ප්‍රතිඵල අපි කියනවා outcome එකක් කියලා. outcome
සිද්ධිය. වගේම ප්‍රතිඵල. ලියලා ඉවරද? ලියලා ඉවර නම් කියන්න. ලියලා ඉවරයිද? හැමෝම ලියලා ඉවරද? සර් ලියලා ඉවරයි. හරි. එහෙනම් දැන් අපි මුල්ම වචනය අපිට ආවේ අහඹු පරීක්ෂණයක් කියන එක. අහඹු පරීක්ෂණයකට අපි තව වචනයක් මෙතනදී භාවිතා කරනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. අපි මේ වචන ලියා ගමු. අනුමාත්‍රිකාව විදිහට නම්බර 1 විදිහට දාලා සසම්භාවී පරීක්ෂණය. මොකද වචනේ සසම්භාවී පරීක්ෂණ. සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එකයි දැන් බලන්න යන්නේ. සසම්භාවී පරීක්ෂණ. මේකටම තමයි අපි කතා කරේ අහඹු පරීක්ෂණයක් කියලා රැන්ඩම් එක්ස්පෙරිමන්ට් කියලා කිව්වේ. එතකොට සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එක දැන් දැනගමු. ඔයගලන්ට මොකක් හරි අදහසක් තියෙනවද? කවුරු හරි කියන්නකෝ දන්න කෙනෙක්. සසම්භාවී පරීක්ෂණය. හරි. නිහඬියාවෙන් පෙනී යන්නේ හැමෝම දන්න බව වෙන්නත් පුළුවන් නොදන්න බව වෙන්නත් පුළුවන්. හරිද? එතකොට දන්නේ නැහැ සර්. right. එහෙනම් අද හොඳට මේක ඉගෙන ගමු. ඒකයි වැදගත්කම සසම්භාවී පරීක්ෂණයක් කියලා. දැන් විද්‍යාගාරයේත් අපි දන්නවා විවිධ පරීක්ෂණ කරනවා නේද? විද්‍යාගාරයේ විවිධ පරීක්ෂණ කරනවා. විවිධ අම්ල බස්ම එකතු කරලා අපි විවිධ පරීක්ෂණ කරනවා. ඒ විතරක් නෙමේ මතකද 2 3 පන්තියේදී ඉස්කෝලේ පාරායනට වෙලා අපි පාර යන වාහන දිහා අපි බලන් හිටියා. ඒකත් එක්තරා විදියක පරීක්ෂණයක්. වාහන කීයක් ගියාද, කාර් කීයක් ගියාද, වෑන් කීයක් ගියාද නේද, බස් කීයක් ගියාද, මේ විදියට අපි උන්චි පන්ති වලත් අපි පරීක්ෂණ කරලා තියෙනවා. ඒ වගේම ඉහළ පන්ති වලට එන විශේෂයෙන් විද්‍යා පරීක්ෂණ, ඒ වගේම අපි තවත් ඉදිරියට ගියොත් එහෙම විවිධ කාලගුණික වාර්තා ඉදිරිපත් කරන්නත් ඒගොල්ලෝ පරීක්ෂණ කරනවා. මේ පරීක්ෂණ වලින් මේ නිගමන වලට එළඹෙනවා. තවත් උදාහරණයක් තමයි අපි කිව්වොත් එහෙම අපි සාමාන්‍ය ජීවිතයේ මිනිස්සු ලොතරැයි ගන්නවා. ලොතරැයි. ඇයි ලොතරැයියක් අපි ගන්නෙ? ලොතරැයියක් ගන්න දිනුමක් අදින්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ලොතරැයියක් අපි ගන්නවා දිනුමක් ඇදීමේ බලාපොරොත්තුෙන්. හැබැයි හැම වෙලාවම ගන්න ලොතරැයි දිනුමක් අපි ලැබෙනවද අපිට? ඔව්. අපිට හැමදාම දිනුම් හම්බ වෙනවා. ටක් ගාලා ගිහලා රුපියල් 20ක් 50ක් එහෙම දීලා ගත්තාම අපිට දිනුම් හම්බ වෙනවා හැමදාම. ඔව් හැමදාම හම්බෙන්නේ නැහැ නේද? එතකොට විවිධ පරීක්ෂණ තමයි ඒවා තියෙන්නේ. ඊළඟට ඔයගලන්ට මතක ඇති අපි ක්‍රිකට් ක්‍රීඩාවක් ආරම්භ කරනකොට කාසියක් උඩ දානවා. එහෙම නේද? දෙපැත්තෙම ටීම් එකේ ඉන්න කණ්ඩායම් නායකයෝ ඇවිල්ලා අපි කාසියක් උඩ දාලා බලනවා කවුද ඉස්සෙල්ලා පන්දුවට පහර දෙන්නේ කියලා. මොන පිළද පන්දුවට පහර දෙන්නේ. ඉතින් මේක නිගමනය කරන්නේ යම් පරීක්ෂණයකින් කාසියක් උඩ දාලා. අපි එල්ලේ මැච් එකක් ගහනකොටත් ඒ වගේ දෙයක් කරනවා. විවිධ පරීක්ෂණ මේ විදිහට තියෙනවා. ඒ වගේම අපිට ඔය දැන් අවුරුදු කාලෙට දැකලා ඇති කැට ගහනවා. මේ කැට වලින් මොකද වෙන්නේ? කැටේ ගහලා බලනවා කවුද අඩුද වැඩිද කියලා අපි කියනවා. නේද? මොන සංඛ්‍යාවද ආවේ කියලා බලනවා. එතකොට ඒකත් පරීක්ෂණයක්. ඒ නිසා සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එක දැන් අපි තේරුම් ගමු. එතකොට අපි විවිධ පරීක්ෂණ විවිධ හැම අවස්ථාවකදීම සිදු කරනවා. මම ඒකයි උදාහරණ පෙන්නුවේ. එහෙනම් අද ඉගෙන ගන්න මේ සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගමු. ලියමුද මෙහෙම? මම කියනකොට ලියා ගන්න. මේක යටින් ලියමු.
පරීක්ෂණයේ ප්‍රතිඵල යම් පරීක්ෂණයක් කෙලිවන හොඳා නේද? යම් පරීක්ෂණයක ප්‍රතිඵල කලින් දැන සිටි නමුත් යම් පරීක්ෂණයක ප්‍රතිඵල කලින් දැන සිටි නමුත් පරීක්ෂණය කරන අවස්ථාවේදී ලැබෙන ප්‍රතිඵලය පුරෝකතනය කළ නොහැකි පරීක්ෂණ වේ. ලිව්වද හැමෝම? මම ආයෙත් කියන්නම්. පරීක්ෂණයේ ප්‍රතිඵල යම් පරීක්ෂණයක ප්‍රතිඵල කලින් දැන සිටි නමුත් පරීක්ෂණය කරන අවස්ථාවේදී ලැබෙන ප්‍රතිඵලය පුරෝකතනය කළ නොහැකි පරීක්ෂණ වේ. මොකක්ද ඒකේ අදහස? යම් පරීක්ෂණයක් කරපුවාම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය අපි දන්නවා. හැබැයි පරීක්ෂණය කරන අවස්ථාවේදී ඒ ලැබෙන ප්‍රතිඵල වලින් මොකක් ලැබෙයිද කියලා අපිට ස්ථීරවම කියන්න බෑ. උදාහරණයක් කියන්න කලින් මම කැමතියි තව දෙයක් ඒකට එකතු කරන්න. රූලක් කරලා ලියමු. එහිදී පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කළ හැකි නමුත් ප්‍රතිඵලවල රටාවක් අපේක්ෂා කළ නොහැක. දැන් අපි යන් උදාහරණයකට. දැන් උදාහරණයක් කියන්නයි යන්නේ. මොකද්ද උදාහරණේ? අපි කාසියක් උඩ දානවා. සමබර කාසියක් උඩ දැමීමේ පරීක්ෂණයේදී
පරීක්ෂණයේදී ලැබෙන ප්‍රතිඵල සටහන් කර ගැනීම. ලැබෙන ප්‍රතිඵල සටහන් කර ගැනීම. ශිහානිගේ මයික් එක ඕෆ් කරගන්න. ශිහානි මාධවී මයික් එක ඕෆ් කරගන්න. සමබර කාසියක් උඩ දැමීමේ පරීක්ෂණයේදී ලැබෙන ප්‍රතිඵල සටහන් කර ගැනීම කියන පරීක්ෂණය දැන් අපි කරන්න යන්නේ. එතකොට මේක සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන පරීක්ෂණයක්ද? දැන් සමසේ මේ සසම්භාවී පරීක්ෂණයක් කියලා අපි කිව්වේ මොකද්ද වචනේ? සසම්භාවී පරීක්ෂණයක් කියලා කිව්වේ මොකද්ද? යම් කිසි පරීක්ෂණයක ප්‍රතිඵල අපි කලින් දන්නවා මොකද්ද වෙන්න පුළුවන් කියලා. හැබැයි පරීක්ෂණය කරන වෙලාවේදී මොන ප්‍රතිඵලය ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒක එකක්. අනිත් එක තමයි මේ පරීක්ෂණය අපිට කැමති වාර ගණනක් අපිට කරන්න පුළුවන්. හැබැයි කැමති වාර ගණනක් කළාට මේකේ රටාවක් අපිට දැක ගන්න බැරි වෙනවා. එතකොට කාසියකින් වැටෙන්න පුළුවන් සිරසයි අගයයිනේ. එතකොට බලන්නකො මේ අවස්ථාව. හිතන්න මේ පළවෙනි අවස්ථාව. මේක අවස්ථාව. හරිද? මේ තියෙන ප්‍රතිඵලය. මේ තියෙන අවස්ථාව. බලන්න පළවෙනි අවස්ථාවේ අපි හිතන්න සිරස ලැබුණා. පළවෙනි අවස්ථාවේ අපිට ලැබුණා සිරස. දෙවෙනි අවස්ථාවේදී අගය ලැබුණා. තුන්වෙනි අවස්ථාවේත් අගය ලැබුණා. හතරවෙනි අවස්ථාවේත් සිරස ලැබුණා. මේ විදිහට ලැබුණා කියලා හිතන්නකෝ. ඊළඟ පස්වෙනි අවස්ථාවේත් සිරස ලැබුණා. එතකොට හයවෙනි එකේ මොකක් වෙයිද? හයවෙනි එකේ මොන ප්‍රතිඵලයක් එයිද? ඔව් මේ සිරසයි අගයයි ඇරෙන්න වෙන මොකක්වත් ලැබෙන්න බෑනේ. එක්කෝ සිරස එහෙම නැත්නම් අගය. නේ. හැබැයි මේ හයවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන ප්‍රතිඵලය මොකක් වෙයිද කියන එක අපි දන්නේ නැහැ. එක්කෝ සිරස සහ එක්කෝ අගය ලැබෙන්න පුළුවන්. මේක ඕනි තරම් වාර ගානක් අපිට කරන්න පුළුවන්. මේකේ කිසිම රටාවක් නැහැ කියන එකත් ඔයාලට පේන්න ඕනේ. පැහැදිලිද කියන්නේ? මං කියපු දේ තේරුණාද? ඔව් සර්. හරි. සසම්භාවී පරීක්ෂණයක් කියලා කිව්වේ නම් යම් පරීක්ෂණයක් අපිට කරන්න ඉස්සෙල්ලා ඒකේ ප්‍රතිඵල මොනවාද කියන එක අපි දන්නවා. දැන් කාසියක් උඩ දාන කියන පරීක්ෂණයේදී ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල අපි දන්නවා. සිරසයි අගයෙන් ලැබෙන්න පුළුවන්. වෙන මොකක්වත් ලැබෙන්න බෑනේ. එහෙනම් ඒ සිරසයි අගය කියන එක දැනගත්තට පරීක්ෂණය කරන වෙලාවේදී මොකක් ලැබෙයිද? ඒ සිරසෙන් අගයෙන් මොකක් ලැබෙයිද කියලා අපිට ස්ථීරවම කියන්න බෑ. ඒක එකක්. අනිත් එක පරීක්ෂණය අපිට කරන්න පුළුවන් ඕනෑම වාර ගණනක්. ඕනෑම වාර ගණනක් කරන්න පුළුවන්. හැබැයි ඒ වාර ගණන කළාට අපිට මේකේ ලැබෙන ප්‍රතිඵලවල රටාවක් බලාපොරොත්තු වෙන්න බෑ. පැහැදිලිද? එහෙනම් ওই ටික සටහන් කරගන්න. උදාහරණයක් විදියට සම්බර කාසියක් උඩ දැමීමේ පරීක්ෂණයේදී ලැබෙන ප්‍රතිඵල සටහන් ගැනීමේ පරීක්ෂණයක් අපි හිතුවොත් එහෙම අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේදී සිරස ලැබෙන්න පුළුවන්, දෙවෙනි අවස්ථාවේදී අගය ලැබෙන්න පුළුවන්, තුන්වෙනි අවස්ථාවේදී අගය, හතරවෙනි අවස්ථාවේදී සිරස, පස්වෙනි අවස්ථාවේදී සිරස. හැබැයි හයවෙනි අවස්ථාවට ගියාම අපි දන්නේ නැහැ සිරස ලැබෙයිද අගය ලැබෙයිද කියලා. හැබැයි මේ පරීක්ෂණය ඕනේ තරම් වාර ගානක් අපිට කිරීමේ හැකියාවක් තියෙනවා. කැමති වාර ගානක් අපිට මේ පරීක්ෂණය කරන්න පුළුවන්. හරි ඉවර නම් කියන්න ලියලා තව උදාහරණයක් අපි ලියන්න.
ඉවරයිද? right. තව හොඳම උදාහරණ ඈ තාම ලියනවද? ඉක්මනින් ලියමු ඈ. සමබර කාසියක් උඩ දැමීමේ පරීක්ෂණයේදී ලැබෙන ප්‍රතිඵල සටහන් කරගන්න එක. එතකොට මම මේ වෙන්න පුළුවන් දෙයක් තමයි මම ලිව්වේ. පළවෙනි අවස්ථාවේ සිරස, දෙවෙනි එකගේ, තුන්වෙනි එකෙත් අගේ අපිට හම්බුණා. හරි සර්. එතකොට ඔන්න සසම්භාවී පරීක්ෂණයක් කියන එක තවත් තේරුම් ගන්න මේ උදාහරණ. හොඳම උදාහරණයක් මේ තියෙන්නේ. දැන් අපි දන්නවා කවුරුත් මේ ගොඩක් වෙලාවට මේ ලොතරැයි දිනුම් ගන්නවා. ඒ ටිකට් අපි අර ගන්නවා. හරිද? තවත් උදාහරණයක් දෙවෙනි එක උදාහරණයක් මොනවාද? ලොතරැයි දිනුම් අපිට ලොතරැයි දිනුම් ලැබීම. ලොතරැයි ජයග්‍රහණයක් ලැබීම. හරිද? හිතන්නකෝ මේ විදිහ එකක් ඉලක්කම් 4ක් තියෙනවා ජයග්‍රහණය කරන්න. ඉලක්කම් 4ක් තියෙනවා ජයග්‍රහණය කරන්න. මේ ඉලක්කම් 4ම ගැළපීලා ජයග්‍රහණය ලැබෙන්නයි අපිට ඕනේ. එතකොට මේ ඉලක්කම් දිහා ගත්තාම අපි හිතන්නකෝ මේ අපි තුමු දැන් ගියවර අවුරුදු කියන්නේ සතියෙන් සතිය මේ ලොතරැයි අදිනවා නම් මේ සති 6ක විතර ප්‍රතිඵල දිහා බලලා අපිට තීරණය දැන් මේ තියෙන්නේ පළවෙනි ඉලක්කම. හිතන්න මේ පළවෙනි ඉලක්කම, මේ දෙවෙනි ඉලක්කම, මේක තුන්වෙනි එක, මේක හතරවෙනි. ඔය ඉලක්කම් 4ක් අපිට දැන් තේරෙන්න ඕනේ ජයග්‍රහණය කරන්න. හැබැයි මේක දිහා බලලා අපි තීරණය කරනවා දැන් ඊළඟ එක දැන් මේ විදිහ ඉලක්කම් ටිකක් එන්නේ 5 වෙන්න පුළුවන්, 1 වෙන්න පුළුවන්, 0 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම ප්‍රතිඵල මේ සතිය මේ පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය එක ගත්තොත් එහෙම මේකේ මේ ඉලක්කම් වලින් අපි දන්නවා 0 ඉඳලා 10 දක්වා විතරයි මේ 9 දක්වා විතරයි මේ ඉලක්කම් තියෙන්නේ. නේද? නමුත් අපි දන්නේ නැහැ හතරවෙනි අවස්ථාවේ මොන ඉලක්කමක් වැටේද කියලා. හැබැයි මේකේ ප්‍රතිඵල තමයි මොනවාද? 0 ඉඳලා 9 දක්වා තියෙන ඉලක්කම් තමයි මේකට එන්න පුළුවන්. ඒ වුණාට මගේ හතරවෙනි අවස්ථාව ගත්තොත් එහෙම මොන ඉලක්කම් ටිකක් වැටේද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් ප්‍රතිඵලය අපි දන්නවා. හැබැයි මොන ප්‍රතිඵලයක් පරීක්ෂණය කරන අවස්ථාවේදී ලැබෙයිද කියන එක අපි දන්නේ නැහැ. අනේ ඒ වගේ උදාහරණයක් තමයි සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි දන්නවා සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එක. ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙනවා 24 එක අභ්‍යාසයක්. වෙනවනේ 24 43 වෙනි පිටුවේ 24 එක අභ්‍යාසය. ඔයගොල්ලෝ කරන්න ඕනේ මම එකක් මතක් කරන්නම්. සසම්භාවී පරීක්ෂණයක්ද නොවනවද කියන එකයි අහන්නේ. පළවෙනි එක බලන්න පොතේ 43 වෙනි පිටුව. 1 සිට 4 තෙක් අංකය දූ සම්බර චතුස්තලයක් උඩ දමා මේසේ ස්පර්ශ කරන පැත්ත සටහන් කිරීමයි කරන්න යන්නේ. 1 ඉඳලා 4 දක්වා සමබර චතුස්තලයක් කියලා තියෙනවා. ඒ නිසා පැති 4යි තියෙන්නේ. මේ පැති 4න් 1 ඉඳලා 4 දක්වා අංක යොදලා තියෙනවා. මේසේ ස්පර්ශ කරන පැත්තයි සටහන් කරගෙන යන්නේ. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මේක සසම්භාවී පරීක්ෂණයක්ද නැද්ද? සසම්භාවී පරීක්ෂණය. සසම්භාවී පරීක්ෂණය. ඕ සසම්භාවී පරීක්ෂණයක් වෙනවා. ඇයි මොකද හේතුව? අපි දන්නවා ප්‍රතිඵල. මොනවාද ප්‍රතිඵල? 1 2 3 4 තමයි ප්‍රතිඵල වෙන්නේ. හැබැයි උඩ දාන අවස්ථාවේදී මොන ප්‍රතිඵලය ලැබෙනවද කියලා අපි දන්නේ නැහැ. නේද? එතකොට කැමැති වාර ගානක් අපිට කරන්න පුළුවන්. ඒක කිසිම රටාවකුත් නැහැ කියලා අපි දන්නවා. ඒ නිසා සසම්භාවී පරීක්ෂණයක් වෙනවා කියන එක පැහැදිලි. ඒ නිසා මම කාරණා 4ක් ඕගලන්ට මතක් කරා. සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකද්ද කියන එක. ඒ නිසා මොකද්ද සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ?
සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද අපි කිව්වේ? යම් පරීක්ෂණයක ප්‍රතිඵල අපි කලින් දන්නවා. හැබැයි පරීක්ෂණය කරන අවස්ථාවේදී මොන ප්‍රතිඵලය ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒක දෙවෙනි කාරණය. තුන්වෙනි එක තමයි මේක කැමැති වාර ගානක් අපිට කරන්න පුළුවන්. හැබැයි ඒක කිසිම හතරවෙනි අවස්ථාව තමයි ඒක කිසිම රටාවක් අපිට හඳුන ගන්න බෑ කියන එක තමයි හතරවෙනි කාරණය. එතන ওই ලක්ෂණ හතර සසම්භාවී පරීක්ෂණයක තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඔයා ගෙදරදී 24 එක අභ්‍යාසය කරලා මට ෆොටෝ එකක් WhatsApp එකට එවන්න ඕනේ. right. අපේ ඊළඟ වචනය. අපි යන් ඊළඟ වචනයට ඒක තමයි දෙවනි වචනේ අද ඉගෙන ගන්න. නියදි අවකාශය. නියදි අවකාශය. බලන්නකො මේ වචන ටික හරියට දැනගත්තාම අපිට පාඩම සම්පූර්ණ වෙලා තියෙන්නේ අන්තිමට. අපි මේකට ඉංග්‍රීසි අකුරක් භාවිතා කරනවා කැපිටල් S. ඉංග්‍රීසි අකුරක් භාවිතා කරනවා නියදි අවකාශයට කැපිටල් S කියලා. ඒ නිසා අනුමාත්‍රිකාව විදිහට ලියාගන්න දෙවෙනි එක නියදි අවකාශය. එතකොට නියදි අවකාශය අද ඉගෙන ගත්තාම මේක ආයි ලබන අවුරුද්දේ තව අවුරුද්දකින් ආයි කතා කරපුවාම ආයි දන්නේ නැති වෙන්න බෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන නියදි අවකාශයක් කියන්නේ මොකක්ද කියන එක. මොකද ගණන් හදන්න මේ නියදි අවකාශය කියන කාරණේ අපි දැන සිටිය යුතුම වෙනවා. හරි අපි ඒක තේරුම් ගමු මෙහෙම කිසියම් සසම්භාවී පරීක්ෂණයකදී කිසියම් ලියා ගන්නක් ගාලා කිසියම් සසම්භාවී පරීක්ෂණයකදී දැන් සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එක දැන් දන්නව නේද? පරීක්ෂණයකදී ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය එම පරීක්ෂණේ ඒක ලියාගන්න කුලකය එම පරීක්ෂණේ නියදි අවකාශය ලෙස හඳුන්වයි. එම පරීක්ෂණේ නියදි අවකාශය ලෙස හඳුන්වයි. නියදි අවකාශය ලෙස හඳුන්වයි. නියදි අවකාශය ලෙස හඳුන්වයි. එතකොට උදාහරණයක් තමයි දැන් මේකේ වචනේ තමයි මොකද්ද? කිසියම් සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි සියලු ප්‍රතිඵල. මෙතන යටින් ඉරක් ගහගත්තත් කමන්නේ. සියලු ප්‍රතිඵල. මේ ප්‍රතිඵල සියල්ලටම අපි කියනවා නියදි අවකාශය කියලා. එතකොට දැන් කාසියක් උඩ දාන පරීක්ෂණයකදී මොකද්ද පරීක්ෂණය? මේක තමයි පරීක්ෂණය අපි ලියමු පරීක්ෂණය කාසියක් උඩ දැමීම. පරීක්ෂණය තමයි කාසියක් උඩ දානවා කියන එක. එතකොට ඒකේ නියදි අවකාශය S කියලා මම කිව්වනේ. S සමානයි. මේක වෙන්න පුළුවන් මොකද්ද? එක්කෝ සිරස. එහෙම නැත්නම් අගය. ওই දෙක විතරයි වෙන්න පුළුවන්. ඒ නිසා නියදි අවකාශය කියලා ගන්න වෙන්නේ සිරස සහ පුතේ සිරස සහ අගය
සිරස සහ අගය. සිරස සහ අගය. දැන් මේ කුලකයක් අපි දන්න කුලක පාඩම දන්නවා මීට කලින්. එතකොට කුලකයක තියෙන අවයව තමයි මේ තියෙන්නේ. එකක් සිරස අනිත් එක අගය. එහෙනම් n කියලා අපි හඳුනාගත්තේ කුලක පාඩමේදී මේ කුලකයේ තියෙන අවයව ගාන ns. එහෙනම් ns කියන්නේ කීයද? අවයව කීයක් තියෙනවද මේකේ? දෙකක්. දෙකයි සර්. ඔව් සිරසයි අගයයි අවයව දෙකයි තියෙන නිසා මෙතන ns කියලා කියන්නේ දෙකයි. n කියන්නේ අවයව ගාන කියන එක කුලක පාඩමේදී දන්නවා. ඒ නිසා ඒකත් මතක තියාගන්න. නියඳි අවකාශයේ අවයව ගණන දෙකක් කියන එක පැහැදිලි කරගන්න ඕනේ. ලියලි ඉවර නම් කියන්න. ඉවරයි. right. ඊළඟ තවත් උදාහරණයක් අපි ලියමු මේකට නියඳි අවකාශයට. ඒ තමයි සමබර උදාහරණයක් මම මේ ලියන්නේ උදාහරණ දෙක සමබර චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දැමීම. ඔන්න සමබර චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දානකොට උඩට එන පැත්ත මොකක්ද කියන එක අපි සටහන් කරගන්නවා. ඒ පරීක්ෂණයේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල චතුස්තලාකාර ධාතු කැටයක් තියෙන්නේ. අපි ඉඳමු එකේ සිට අංකයේද මේ අතරම කියන්න ඕනේ එකේ සිට අංකයේ යෙදූ කියන එක. එකේ සිට අංක 4ක් යොදලා තියෙනවා. ඒ නිසා අපි s සමානයි 1 2 3 4 අංක 4ක් අපි එකේ ඉඳලා දානවා. පැති 4යි තියෙන්නේ. චතුස්තලාකාර කියන්නේ පැති 4ක් පිළිබඳව පැති 4යි තියෙන්නේ. ඒ නිසා එකේ ඉඳලා 4 දක්වා අංක යොදලා තියෙනවා නම් මේකේ නියඳි අවකාශය ලියන්න කිව්වොත් අපිට s සමානයි සගල වරහන් ඇතුලේ 1 2 3 4 ආදී වශයෙන් අපිට සටහන් කරන්න පුළුවන්. එහෙනම් මේකේ ns කියන්නේ කීයද? 4යි. 4යි නේද? අවයව ගාන 4යි. අවයව ගාන 4යි. එතකොට තව පරීක්ෂණයක් තියෙන්න පුළුවන් මෙහෙම. මම නිකන් කියන්නම් ඔයගොල්ලන්ට තේරුම් ගන්න. ඔයගොල්ලෝ මට කියන්න නියඳි අවකාශය මොකක්ද කියන එක. මල්ලක් තියෙනවා මල්ලක තියෙනවා රතු බෝල එකයි සුදු බෝල එකයි නිල් බෝල එකයි. රතු බෝල එකයි සුදු බෝල එකයි නිල් බෝල එකයි. එහෙනම් මේකේ නියඳි අවකාශය වෙන්නේ මොකද්ද? S සමානයි සංගල වරහන් ඇතුලේ ඔව්. රතු සුදු නිල්. අන්න හරි. රතු සුදු නිල් කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම අපිට මේ අපිට පුළුවන් ඒකේ ns කියන්නේ කීයද එතකොට? 3යි. ඔව් ns කියන්නේ 3යි. right good නේ. හොඳයි. හරි එහෙනම් නියඳි අවකාශය කියන එකත් දැන් අපි දන්නවා. ඔන්න වචන දෙකක් දැන් දන්නවා. එකක් තමයි සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකද්ද කියන එක. ඊළඟට නියඳි අවකාශය කියන්නේ මොකද්ද කියන එකත් දන්නවා. right ඔයගොල්ලන්ගේ පිටුවේ ඔයගොල්ලන්ගේ පොතේ 44 වෙනි පිටුව 24 දෙක අභ්‍යාසය බලන්න. අපි එකක් කතා කරමු එකේ තියෙන. පහත දැක්වෙන එක් පරීක්ෂණයට අදාළ නියඳි අවකාශය ලියන්න. ඔන්න එකක් පළවෙනි එක කියනවා නිල් රතු කළු සහ කොළ යන වර්ණ වලින් යුතු සර්ව සම එක පෑනක් බැගින් ඇති බෑගයකින් අහඹු ලෙස පෑනක් තෝරා ගැනීම. මොකද්ද වෙන්න උනේ? S සමානයි S සමානයි සගල වරහන් තුන නිල් රතු කළු කොළ. ඒ සමානයි මේක ඕනනම් මට කෙටි කරලා ලියන්න පුළුවන් මෙහෙම. එහෙම නිල් කියලා ලියන්නත් පුළුවන්. ඊට පස්සේ නැහැ. නියන්න දාන්න පුළුවන්. එහෙම නැත්නම් කයන්න ලියන්න පුළුවන්. ඊළඟට කොයන්න. ඔහොම ලියන්නත් පුළුවන්. සමහර වෙලාවට එහෙම භාවිතා කරනවා. එහෙම නැත්නම් අපි මේකට ඉංග්‍රීසි අපු භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. ඔයගොල්ලෝ දැනට සම්පූර්ණ නිල් රතු කොළ කහ කියලා ලිව්වට කමන්නේ කළු කොළ කියලා ලිව්වට කමන්නේ නැහැ. මේවත් භාවිතා කරනවා කියලා නිකන් දැනගන්න. නිල් කියලා අපිට B අකුර පාවිච්චි කරනවා blue, red,
black green කියලා පාවිච්චි කරනවා මෙහෙමත් ලියන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒකත් තේරුම් ගන්න. එතකොට මේක ns කියන්නේ කීයද? 4යි. ඔය ns හතරයි. right. හරි. එතකොට හොඳට තේරුණා නේද මේ වචන දෙක? ඔව්. right. එහෙනම් ඔන්න වචන දෙකක් අපි ඉගෙන ගත්තා. ඒකට අදාළ අභ්‍යාසයක් දැන් අපිට තියෙනවා. ඔයගොල්ලෝ ඒක කරලා මට ෆොටෝ එකක් එවන්න. තුන්වෙනි වචනය අද කතා කරන අද කතා කරන තුන්වෙනි වචනය අපි බලමු. තුන්වෙනි වචනේ සමසේ භව්‍ය ප්‍රතිපල. සමසේ භව්‍ය ප්‍රතිපලයි අපි සාකච්ඡා කරන්නේ දැන්. ලියාගන්න තුන්වෙනි එක සමසේ භව්‍ය ප්‍රතිපල. යටි ලියමු මෙහෙම පරීක්ෂණයකදී විය හැකි ප්‍රතිඵල සමාන විය හැකියාවන්ගෙන් යුක්ත නම් එම ප්‍රතිඵල සමසේ භව්‍ය ප්‍රතිඵල ලෙස හඳුන්වයි. ඉතින් යා ලියන්න සමසේ භව්‍ය ප්‍රතිඵල ලෙස හඳුන්වයි. සමසේ භව්‍ය ප්‍රතිඵල ලෙස හඳුන්වයි. හරි. දැන් අපි කරන හැම පරීක්ෂණයක්ම එක වගේද? බලන්න හිතලා. දැන් සසම්භාවී පරීක්ෂණයක් කියලාත් අපි කිව්වා. ඒකට අදාළ නියඳි අවකාශයත් අපි ලිව්වා. දැන් අපි කරන පරීක්ෂණ හැම එකක්ම මේ එකම විදිහේ වද තියෙන්නේ. මෙතන බලන්න මෙතන වචනයක් තියෙනවා මේ සමාන විය හැකියාවකින් යුක්ත නම්. සමාන විය හැකියාවන්ගෙන් යුක්ත නම්. එන ලැබෙන ප්‍රතිඵල ටිකක් සාධාරණ බවක් තියෙන්න ඕනි කියන එකේ අදහස. සමාන විය හැකියාවක් තියෙන්න ඕනි. හරි හොඳම උදාහරණයක් මම කියන ඔයාලට පොල් කට්ටක් ගන්නකො පොල් කට්ටක් අරගෙන මම කියන උඩ දාන්න කියලා. පොල් කට්ටක තියෙන්නේ පැති මොනවාද? එකක් හිස් පැත්ත තියෙනවා අනිත් එක වටකුරු වෙච්ච පැත්ත තියෙනව නේද? එහෙම නේද? ආගන්නේ දින්නේ? right. එහෙනම් පොල් කට්ටක් උඩ දැම්මොත් හැමතිස්සෙම මොකද වෙන්නේ? හැමතිස්සෙම අපිට වෙන දේ තමයි කට හිස් වෙච්ච පැත්ත, කට ඇරිච්ච පැත්ත උඩට එන විදියට තමයි පොල් කට්ට හැමතිස්සෙම උත්සාහ වෙන්නේ බිමට වැටෙන්න. හරිද? එතකොට ඒක සාධාරණද කියන්නකො මට? සමාන විය හැකියාවක් දෙය තියෙන්නේ. තව උදාහරණයක් මම කියන්න තේරුම් ගන්න. අපි ගඩොල් දන්නවනේ ගඩොල් කැටයක් උඩ දැම්මොත් එහෙම. ගඩොල් කැටයක් උඩ දැම්මොත් මොකද වෙන්නේ? ගඩොල් කැටයක් උඩ දැම්මොත්
ගඩොල් කැටේ ස්වභාවය ඝනකාභාකාර නේද? ඝනකාභාකාර ඒ නිසා අර සමානව වැටෙන්න හැකියාවක් නැහැ. පැතලි පැත්ත, දිග පැත්ත තමයි හැමතිස්සෙම පොළොවට පතිත වෙන්න තියෙන හැකියාව වැඩි වෙන්නේ. ඒ නිසා ඒක සාධාරණ නොවන බව ඔයගලන්ට පැහැදිලි නේද? ඒ නිසා මම සාධාරණ නොවන එකක් ඉස්සෙල්ලා ලියන්නම් මේකේ උදාහරණයක් විදියට. පොල් කටුවක් උඩ දෙමීම. උඩ දැමීම. මේක අපි ඉස්සරහින් ලියමු. සමසේ භව්‍ය ප්‍රතිඵල නොවේ. නොවේ කියලා ලියන්න ඕනේ. සමසේ භව්‍ය ප්‍රතිඵල නොවේ. සමසේ භව්‍ය ප්‍රතිඵල නොවේ. තව උදාහරණයක් ඕනනම් ලියන්න පුළුවන්. ගඩොල් කැටයක් උඩ දැමීම. ගඩොල් කැටයක් උඩ දැමීමත් සමසේ භව්‍ය ප්‍රතිඵල වෙන්නේ නැහැ. ගඩොල් කැටයක් උඩ දැමීමත් සමසේ භව්‍ය ප්‍රතිඵල ගෙන දෙන්නේ නැහැ. එහෙනම් සමසේ භව්‍ය ප්‍රතිඵලයක් වෙන උදාහරණයකුත් අපි ලියමු. තව උදාහරණ ලියන්න මේක මකන්නද මම? ලියලා තියෙන්නේ. සර් ලියලා නැහැ. ආයිත් මම ලියන්න. දැන් මං ලිව්වේ සමසේ භව්‍ය ප්‍රතිඵලයක් නොවන උදාහරණ දෙකක්. ඔයගලන්ට තේරුම් ගන්න ඕනේ හින්දා. ඊට පස්සේ ලියන්නම් සමසේ භව්‍ය ප්‍රතිඵලයක් වන උදාහරණයක්. සර් අභ්‍යාස ටික ගෲප් එකට දැම්මා. හොඳයි. good බලන්න පාඩම යන අතරතුරදී අභ්‍යාසෙත් කරලා නියමයි. ලීලි ඉවර නම් කියන්නේ. ඉවරයි සර්. netme ලිව්වද? ඔව් සර්. ලියලා ඉවරයි සර්. alright. තව උදාහරණයක් ලියන්න යන්නේ සමසේ භව්‍ය ප්‍රතිඵලයක් වෙන එක. දැන් උදාහරණ දෙකම ලිව්වේ අපි ප්‍රතිඵලයක් නොවන එකක් ගැන. එහෙනම් ඊළඟ උදාහරණය තමයි 1 සිට 6 තෙක් අංක යෙදූ උදාහරණ 2 3 1 සිට 6 තෙක් අංක යෙදූ සාධාරණ බලන්න මේ වචනේ පාවිච්චි කරන්නේ සාධාරණ ඝනාකාර ධාතු කැටයක් උඩ දැමීමේදී උඩට හැරී වැටෙන පැත්තේ අංකය සටහන් කිරීමේ පරීක්ෂණය. බලන්න දැන් සාධාරණ ඝනාකාර ධාතු කැටයක් තමයි උඩ දාන්නේ. දැන් ධාතු කැටයක් අපි කොහොමදක් දන්නවා උඩ දාන එක සාධාරණ වෙන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ අර අවුරුද්දට සෙල්ලම් කරන කැට ගන්න ඒ සෙල්ලම හරියටම කරගැනීමේ හැකියාවක් නැතුව යනවා. ඒ නිසා සාධාරණ කැටයක් තමයි පාවිච්චි කරන්නේ. මේකෙදී භාවිතා කරන කැටේ තමයි 1 සිට 6 දක්වා අංක යොදලා තියෙන්නේ. එතකොට මේක අපි පරීක්ෂණය උඩ දානකොට මේක සමසේ භව්‍ය ප්‍රතිඵලයි ලැබෙන්නේ. ඇයි? කිසිම අසාධාරණ බවක් නැහැ. කලින් වගේ ගඩොල් කැටේ උඩ දානවා වගේ
හැමතිස්සෙම එකම පැත්ත වැටීමේ හැකියාවක් නැහැ මේකෙදි. මේක සාධාරණ සසම්භාවී පරීක්ෂණයක්. අපි කියනවා සමසේ භව්‍ය ප්‍රතිඵල තියෙන පරීක්ෂණයක් කියලා. මෙන්න උදාහරණයක් සඳහා සමසේ භව්‍ය ප්‍රතිඵලයක් සඳහා උදාහරණයක් තමයි මේ ලිව්වේ. ඒ වගේම තවත් උදාහරණයක් ලියන්න පුළුවන් අපිට කාසියක් සමබර කාසියක් සාධාරණ සමබර කාසියක් අපි උඩ දාන්නත් පුළුවන්. සිරසාගේ වැටීම මේ විදිහට සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන පරීක්ෂණයක් විදිහටත් අපිට හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? right. දැන් ඔයගලන්ට පුළුවන් මේක ලියුවයන් පස්සේ 45 පිටුව 24 3 අභ්‍යාසය බලන්න. පළවෙනි එක 24 3 අභ්‍යාසයේ 45 වෙනි පිටුව පහත් සඳහන් එක් පරීක්ෂණයට අදාළ ප්‍රතිඵල සමසේ භව්‍ය වේදයි ලියන්න. සමසේ භව්‍ය වේදයි ලියන්න. පළවෙනි එක තමයි සවිදි සමබර චතුස්තලයක පැති හතරේ රතු, නිල්, කහ, පොළ යන වර්ණ ආලේප කර ඇත. ඒ උඩ තමා වැටෙන පැත්තේ වර්ණය සටහන් කරගන්න. සමසේ භව්‍ය වේ. සමසේ භව්‍ය වෙන මොකද ඒක දීලම තියෙනවා. සවිදි සමබර චතුස්තලාකාර පැති හතරක් තියෙන මේ විදිහට කැටයක් උඩ දානවායි කියන එක. ඒ නිසා ඒකත් සමබර සවිදි කියන්නේ අපි දන්නවනේ සවිදි අපි චතුස්තල ගැන අපි ඉගෙන ගත්තා. සවිදි ඝන රූප අපි ඉගෙන ගත්තා නේද? එතකොට සවිදි සමබර චතුස්තලයක පැති හතරක් ගැන කියන්නේ රතු, නිල්, කහ, කොළ කියන වර්ණ වලින් ආලේප කරලා තියෙනවා. වර්ණය සටහන් කර ගැනීමේ පරීක්ෂණය කියන එකත් සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන පරීක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඔන්න දැන් වචන තුනක් අපි ඉගෙන ගත්තා. පළවෙනි වචනේ සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන එක. දෙවෙනි එක නියැදි අවකාශය කියන එක. තුන්වෙනි වචනේත් අපි දැන් ඉගෙන ඉවරයි. සමසේ භව්‍ය ප්‍රතිඵල කියන එක. ඉතින් මේවා දිගින් දිගටම ප්‍රශ්න වලට යෙදෙනවා. ඕගොල්ලෝ අද දවසේ මේ 9 පන්තියේ ඉඳගෙන මේ වචන ටික හරියට තේරුම් අරගත්තොත් අපිට 10 සහ 11 පන්තිවලදී ඉතා පහසුවෙන් ගැටළු විසඳීමේ හැකියාවක් අපිට ලැබෙනවා. පැහැදිලිනේ? right. දැන් අද දවසේ කතා කරන අවසාන වචනය දැන් කතා කරන්න යන්නේ මේක ලියලිවරද? ඔව් සර්. ඔව් සර්. හතරවෙනි වචනය බලන්න සම්පූර්ණ පාඩමම මේ වචන කිහිපයක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ ටික දැනගත්තාම අපි පාඩම සම්පූර්ණ වෙනවා. හතරවෙනි එක සමසේ භව්‍ය ප්‍රතිඵලයක සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාවය සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව එතකොට මෙතනදී පැහැදිලි වෙන්න ඕනේ දැන් සම්භාවිතාවය කියලා කතා කරපුවාම අපිට හැමතිස්සෙම ලැබෙන්නේ එකට අඩු බිඳුවට වැඩි සංඛ්‍යාවක්. ඒක තව විදිහකට කිව්වොත් අපිට හම්බෙන්නේ හැමතිස්සෙම භාග සංඛ්‍යාවක්. නියැදි අවකාශය ගත්තොත් මේක පූර්ණාංගයක් වෙනවා. නියැදි අවකාශය එකක් කියලා තමයි අපිට සලකන්න වෙන්නේ. එතකොට නියැදි අවකාශයෙන් අපි යම් කිසි එකක් අපි තෝරගත්තොත් ඒක අපිට කියන්න පුළුවන් ඒ තෝරගත්ත එක
සම්පූර්ණ එකෙන් කොච්චරක්ද කියලා. පැහැදිලිද කියන්නේ? දැන් හිතන්නකෝ මෙහෙම නියඳි අවකාශයක් තියෙනවා මේ. නියඳි අවකාශය අපිට තියෙනවා මොනවාද? 1 2 3 4 5 කියලා. ඔන්න ඔය විදිහේ නියඳි අවකාශයක් තියෙනවා. එතකොට මේකේ ns දන්නවා අපි 5යි කියලා. එහෙමනේ. එතකොට අපි භාග පාඩමේදී අපි දන්නවා අපිට මේ දෙකේ ඉලක්කම අපි ගත්තා. මේ දෙකේ ඉලක්කම අපි ගත්තොත් දෙක වැටීම. දෙක වැටීම කියන පරීක්ෂණය ගත්තොත් එහෙම ලැබෙන්නේ මොනවාද? දෙක විතරනේ. දෙක වැටීම පරීක්ෂණයේදී ලැබෙන්නේ දෙක විතරයි. හරිද? ඒ නිසා මේකේ සම්භාවිතාවය අපිට එන්නේ හැමතිස්සෙම සම්භාවිතාවය කියලා එන්නේ මේ පරීක්ෂණයේ මෙතන තියෙන්නේ දෙක වැටීම කියලා එකයිනේ. අවයව එකයි. සම්පූර්ණ අවයව කොච්චරක් තියෙනවද? 1 2 3 4 5ක් තියෙනවා. එන සම්පූර්ණ අවයව ගන්න 5යි. ඒ නිසා සම්භාවිතාවයට කියන අපිට උත්තරයක් අපිට ලැබෙන්නේ 5න් 1යි කියන එක තේරුම් ගන්න. ඒ නිසා සම්භාවිතාවයක් කියලා අපි කතා කරොත් හැමතිස්සෙම අපිට ලැබෙන්නේ භාග සංඛ්‍යාවක්. එතකොට ඒක බිංදුව සහ එක අතර සංඛ්‍යාවක් කියන එක පැහැදිලි වෙන්න ඕන. දැන් භාග ලියන්න පුළුවන් විෂම භාගත් විෂම භාග වෙන්න බෑ හරිද? ඒ නිසා විෂම භාග නෙමෙයි අපි කියන්නේ මේ විදිහේ එකත් බිංදුවත් අතර සංඛ්‍යාවක් තමයි අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ භාග සංඛ්‍යාවක්. තේරුණාද? ඒ නිසා මේ පොඩ්ඩක් ලියන්නකෝ ඉස්සෙල්ලා. අපි ඊට පස්සේ නිර්වචනය හරියටම ගමු. දැන් සමසේ භවය කියන එක දන්නවා අපි ඈ. teacher. right. අපි ලියමු මෙම ප්‍රතිඵල සමසේ භව්‍ය විට අපි ලියන්න ප්‍රතිඵල සමසේ භව්‍ය විට S නියදි අවකාශයක S කියන්නේ නියදි අවකාශය S නියදි අවකාශය නියදි අවකාශයක නියදි අවකාශයක වූ එනම් සිද්ධියක් capital A සිද්ධියක් අපි ලකුණු කරනවා capital A වලින් ඕනේ ඉංග්‍රීසි අකුර පාවිච්චි කරන්න පුළුවන් කුලක පාඩම අපි දන්නවා සිද්ධියක් වන විට ඒ සිද්ධිය සිදු වීමේ සම්භාවිතාවය වන විට ඒ සිද්ධිය සිදු වීමේ සම්භාවිතාවය ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදියට. දැන් සමසේ භව ප්‍රතිඵල ලැබෙන සිද්ධිය මේ නියදි අවකාශයක් තියෙන්නේ. මේකේ ඒ කියලා යම් සිද්ධියක් අපි ගත්තොත් ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය අපි ලියන්නේ. අපි ඉංග්‍රීසියෙන් ලියනවා මේ විදියට. සම්භාවිතාවයට අකුරක් පාවිච්චි කරනවා P කියලා. probability කියලා කියන්නේ නිසා අපි P පාවිච්චි කරනවා. P ඒ වල සම්භාවිතාවය කියන්නේ අපි කියනවා PA කියලා. දැන් A කියලා ගත්තේ සාධාරණ සිද්ධියක් හින්දා කැමති එක අකුරක් ගන්න පුළුවන් B ලියන්න පුළුවන් C ලියන්න පුළුවන් ඕන එකක් ලියන්න පුළුවන්. ඒ නිසා අපි හිතමු සිද්ධිය A කියලා. ඒ නිසා A කියන සිද්ධියේ සම්භාවිතාවය අපිට ලියන්න පුළුවන් PA කියලා. එහෙනම් PA සමානයි අපි ලියනවා NA බෙදීම NS කියලා. අපි දන්නවා n කියන්නේ මොකක්ද කියන එක.
n කිව්වේ පද ගානනේ. මේක රවුන්ඩ් කරගන්න. PA සමානයි NA බෙදීම NS. PA සමානයි NA බෙදීම NS. එහෙනම් මොකද්ද මේ NA කියලා කිව්වේ? A කියන සිද්ධියේ අවයව ගාන. මොකද NA කියලා කිව්වේ A සිද්ධියේ අවයව ගණන. A සිද්ධියේ අවයව ගණන. NS කිව්වේ මොකද්ද? අපි කලින් ලිව්වා නියැදි අවකාශයේ අවයව ගණන. right ඔන්නම සටහන් කරගන්න. මේක අමතක කරන්න බෑ. මේක තමයි මූලික දේ සම්භාවිතාවය කියන එක. ඊට පස්සේ මේවට එකතු කරලා තව කොටස් එකතු වෙනවා. ඒ නිසා PA කියන එක සමානයි NA බෙදීම NS කියන මූලික කාරණයෙන් තමයි අපි සම්භාවිතාවයේ ප්‍රධාන මූලික කරුණු එකතු කරගෙන තමයි ගැටලු විසඳීම් කරගෙන යන්නේ. අමතක කරන්න එපා. මොකද හැමෝම කියන්නේ බලන්න. PA සමානයි NS බෙදීම NA. නෑ වැරදි. PA සමානයි NA බෙදීම NS කියන බලන්න. PA සමානයි NA බෙදීම NS. ඔව් PA සමාන NA බෙදීම NS. N කියලා කියන්නේ අවයව ගණන. A කියන සිද්ධිය අවයව ගණන බෙදන්න ඕනේ. නියැදි අවකාශයේ තියෙන අවයව ගණනින්. මේක පැහැදිලි වෙන්න අපි උදාහරණයක් කරමු. ඉස්සෙල්ලා ලියාගෙන ඉන්නකෝ. හරි සර්. right අපි ඔයගලගේ පොතේම උදාහරණයක් ගමු මේ විදිහට. බලන්න 48 පිටුවේ 24 4 අභ්‍යාසයේ පළවෙනි ගාන. හැමෝම පෙළ ගන්න. 24 4 අභ්‍යාසයේ 48 වෙනි පිටුව පළවෙනි ගාන. ගාන කියනවා මෙහෙම. 1 සිට 6 තෙක් අංකයේ තු සමබර ඝනාකාර ධාතු කැටයක් උඩ දැමූ විට උඩට හැරි වැටෙන පැත්තේ අංකය සටහන් කිරීමේ පරීක්ෂණයක් කියන එකයි කියන්නේ. එහෙනම් සසම්භාවී පරීක්ෂණය මොකද්ද? 1 සිට අංක 6 තෙක් යෙදූ ඝනාකාර ධාතු කැටයක් උඩ දාන එක. හරිනේ? ඩෙලිවර් නම් කියන්න මම ගන්නම්. ඉවරයිද? හැමෝම ලිව්වද? ඔව් සර්. net මේ හරිද? ඉවරයි. හරි. එහෙනම් මම කරනවා. අපි යන් මේ ගානට 1 සිට අංක 6 තෙක් යෙදූ ධාතු කැටයක් තියෙන්නේ 24 4 අභ්‍යාසයේ. පළවෙනි ගාන. ඒක පළවෙනි කොටසෙන් අපෙන් අහනවා ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් නියැදි අවකාශය ලියන්න. දැන් අපෙන් අහන්නේ මොනවාද වෙන්න පුළුවන් ප්‍රතිඵල කියමු බලන්න. දැන් 1 සිට 6 තෙක් අංක යොදපු ධාතු කැටයක් තියෙනවා. 1 2 3 4 5 6. හරි ඈ. එහෙනම් නියත අවකාශයේ ওই විදිහට අපිට ලියන්න පුළුවන්. හරි. ඊළඟට අහනවා දෙවෙනි ප්‍රශ්නේ විදිහට දෙවෙනි එක NS සමානයි. ඔව් පද ගාන මේකේ අවයව ගාන 6යි කියන එක පැහැදිලි. ඒ නිසා දෙවෙනි එකට උත්තරේ 6යි. ඊළඟට කියනවා ඉරට්ටේ සංඛ්‍යාවක් වැටීම කැපිටල් A නම් එහි අවයව ලියා NA ලියන්න. දැන් ඔන්න A කියලා තව සිද්ධියක් තියෙනවා. ඔන්න A සමාන ඔව් වරහන් ඇතුළේ සංගල වරහන් ඇතුළේ කොහොමද ලියන්නේ? 2 4 6. අනාරි ඉරට්ටේ සංඛ්‍යාවක් නිසා 2 4 6 කියලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් මේකේ NA 3යි සර්. NA කියන්නේ මෙතන පද 3යි තියෙන්නේ. ඒ නිසා 3යි. ඒ නිසා තුන්වෙනි එකෙන් අපෙන් අහනවා NA කියන්නේ කීයද කියලා. NA කියලා කියන්නේ 3යි.
හතරවෙනි කොටසෙන් අපෙන් අහනවා ඒහි සම්භාවිතාවය නම් PA සොයන්න. අපෙන් අහනවා PA කියන්නේ කීයද? දැන් එතකොට PA කියන එක අපි ලිව්වනේ කලින් නේද? මොකද්ද PA කියලා කිව්වේ? මොකද්ද සූත්‍රය? PA සමානයි ඒ සමානයි NA බෙදීම S නෑ NA බෙදීම NS. NS. ඔව්. එහෙනම් අපි දන්නවා දැන් කලින් NA කියන්නේ මෙතන 3යි කියලා නේ. එහෙනම් අපිට මේක ආදේශ කරන්න පුළුවන් නේ 3යි කියලා. ඔන්න 3යි. ඔව් 6. ඊළඟට NS කියන්නේ 6යි. එතකොට 6න් 3යි. මේක මෙහෙම තියන්නත් පුළුවන් කාට හරි ඕනනම් මේක සුළු කරලා තුල්ලේ භාග දන්නවනේ. දෙකෙන් බෙදලා අපිට ගන්න පුළුවන් 2න් 1යි. දෙකෙන්. ඔය විදිහට තියන්න පුළුවන් මේ අවස්ථා දෙකටම අපිට සටහන් කිරීමක් කරන්න පුළුවන්. මේ අවස්ථා දෙකම අපිට කරගෙන යන්න පුළුවන්. හරිනේ. හරි ඊළඟට තව එකක් අහනවා ඒකේ පස්වෙනි කොටස විදිහට ප්‍රථමක සංඛ්‍යාවක් සහිත අංකයක් වැටීමේ සම්භාවිතාවය. එහෙනම් අපි ප්‍රථම සංඛ්‍යාවක් වැටීමේ සම්භාවිතාවය B කියලා ගමු. ඒක ලේසි අපිට අකුරක් ගන්න එක. අපි B කියලා සටහන් කිරීමක් කරමු. මම මෙතන ලියනවා පස්වෙනි එක විදිහට කැපිටල් B. මොනවාද ප්‍රථමක සංඛ්‍යා? 1 3 5. මොන වැරදුනා? ප්‍රථමක සංඛ්‍යා 3 5 7 3 5 2 3 5යි ඉතින් කුස්සියේ තියෙන්නේ 3 5 කියලා කතා කරන එක එහෙම බෑ නේද? 2 ඔව් මේ අන්න හරි ලෝකේ තියෙන පළවෙනි ප්‍රථම සංඛ්‍යාව 2 ඒක අවතක් ගන්න එපා. 1 කියන්න එපා කවදාවත්. ප්‍රථම සංඛ්‍යාවක් කියලා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන එකට අපි කියන ප්‍රථම සංඛ්‍යාවක් කියලා. 1 කියලා ගත්තොත් ඒක එක සාධකයයි තියෙන්නේ. තේරුණාද? ඒ නිසා අවතක් කරන්න එපා. 2 3 5 මේකට අදාළව ওই ටික විතරයි තියෙන්නේ. 2 3 5 ආසින්සනේ සම්බන්ධලා තියෙනවද මේකට? ඔව් සර් සද්දයක් නැති ඉන්න බැලුවේ. B සමානයි 2 3 5 කියන එක පැහැදිලිනේ නේද? හරි ඊට පස්සේ NB කියන එක කීයද? සමාන 3යි. NB කියන්නේ 3යි නේද? පද 3යි තියෙන්නේ. එහෙනම් මේකේ සම්භාවිතාවය ලියන්න කලින් වගේම PB සමානයි ඔව් NB NS. NB බෙදීම NS කියලා ලියන්න පුළුවන්. මේ ටික ලියලා ඉවර නම් මට මකන්න පුළුවන්. තාම ලියනවද? ඉවරයි නේද? ඔව්. right. එතකොට අපි ලියමු PB සමානයි NB බෙදීම NS. එතකොට PB කියන්නේ කීයද? නෙමෙයි NB කියන්නේ කීයද? 3යි. NB කියන්නේ 3යි. NS කියන්නේ අපිට කලින් 6යි නේද? ඒ නිසා මෙහෙම තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක සුළු කරලා භාගයයි කියලා උත්තරේ පුළුවන්. ඒ කැමති ක්‍රමයකට පුළුවන් අපිට උත්තරේ ලබා ගන්න. හොඳයි දැන් අද උගන්වන්න තිබිච්ච කොටස ඉවරයි. හැමෝටම පැහැදිලිද කියන්නකෝ. මම වචන හතරක් ගැන හරඹයක් තමයි අද දවසේ කරේ. මොකද්ද පළවෙනි වචනේ? පළවෙනි එක අපි ඉගෙන ගත්තා සසම්භාවී පරීක්ෂණයක් කියලා. මම නැවත කියන්නේ සසම්භාවී පරීක්ෂණයක් කියලා කිව්වේ මොනවද? අපි දන්නවා මේ යම් පරීක්ෂණයක ප්‍රතිඵල අපි කලින් දන්නවා. හැබැයි පරීක්ෂණය කරන අවස්ථාවේදී
මොන ප්‍රතිඵලය ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. හරිද? ඒ වගේම මේ පරීක්ෂණයේ කැමති වාර ගණනක් අපිට කරන්න පුළුවන්. හැබැයි මේ ලැබෙන වාර ගණන දිහා බලලා අපිට රටාවක් ගොඩනගා ගන්න බෑ. අන්න ඒ වගේ පරීක්ෂණයකට අපි කියනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. දෙවෙනි එක නියති අවකාශය. නියති අවකාශය කියලා අපි ඉගෙන ගත්තේ සසම්භාවී පරීක්ෂණයක ලැබෙන සියලුම ප්‍රතිඵල අඩංගු කුලකයට අපි කිව්වා නියති අවකාශය කියලා. ඒක කැපිටල් S කියලා සංකේතයක් භාවිතා කරනවා කියලා කිව්වා. එතකොට NS කියලා කියන්නේ ඒකේ අවයව ගාන කියලා අපි කතා කරා. තුන්වෙනි වචනේ තමයි සමසේ භාව්‍ය ප්‍රතිඵල කියලා කිව්වේ. සමසේ භාව්‍ය ප්‍රතිඵල කියන්නේ අපි යම් පරීක්ෂණයක් කරපුවාම මේක ලැබෙන ප්‍රතිඵලවල සාධාරණ බවක් තියෙන්න ඕන. සමාන බවක් තියෙන්න ඕන. අන්නේ සමාන බවක් තියෙනවට අපි කිව්වා සමසේ භාව්‍ය ප්‍රතිඵල කියලා. සමසේ භාව්‍ය ප්‍රතිඵල නොවන ඒවාට උදාහරණයක් තමයි පොල් කටුවක් උඩ දාන එක. අපි අර ඔය කාසියක් උඩ දාලා ඔයගොල්ලෝ කියන්නේ නෝනා පොල්ල හොයනවා කියලා. එහෙම නැත්නම් සිරසාගේ අපි හොයනවන්නේ නේද? මේකෙදී කෙනෙකුට හොර කරන්න පුළුවන් මොන හරි දෙයක් එක පැත්තකට අලවලා. අන්න ඒවා සමසේ භාව්‍ය ප්‍රතිඵල වෙන්නේ නැහැ. හරිද? ගඩොල් කැටයක් උඩ දාන එක සමසේ භාව්‍ය ප්‍රතිඵල වෙන්නේ නැහැ. හැබැයි සාධාරණ කාසියක් උඩ දාන එක සමසේ භාව්‍ය ප්‍රතිඵල වෙනවා. සවිදි චතුස්තලාකාර ධාතු කැටයක් උඩ දාපුවම සමසේ භාව්‍ය ප්‍රතිඵල වෙනවා. නේද? මේ වගේ ඒවාට අපි කිව්වා සමසේ භාව්‍ය ප්‍රතිඵල පරීක්ෂණ කියලා. ඉන් පස්සේ අවසාන වශයෙන් අපි කතා කරේ සමසේ භාව්‍ය ප්‍රතිඵලයක තියෙන අපි කතා කරේ සමසේ භාව්‍ය ප්‍රතිඵලයක තියෙන සම්භාවිතාවය ගැන. ඒ නිසා සම්භාවිතාවය අපිට ලියන්න පුළුවන් PA සමාන A කියන සිද්ධියක සම්භාවිතාවය ලියන්න පුළුවන් PA සමානයි NA බෙදීම NS කියලා. ඔන්න ඔය කාරණේ මූලිකව දැනගන්න ඕනේ. එතකොට n කියන්නේ පද ගාන. එහෙම නැත්නම් අවයව ගාන කියන එකත් මතක් කරා. ඒ නිසා මේ උදාහරණ අනුව අපිට මේ පාඩම සම්පූර්ණ කරන්න පුළුවන්. ඕගොල්ලන්ට පුළුවන් 24 අභ්‍යාසය 48 සහ 49 වෙනි පිටුවල තියෙන අභ්‍යාස ටික කරලා ෆොටෝ එකක් එවන්න WhatsApp එකට අපි බලමු කවුද සම්පූර්ණයෙන්ම පාඩම කරලා තියෙන්නේ කියලා. හැබැයි දැන් පන්තියේ මීට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවා. මේගොල්ලෝට තමන්ගේ යාළුවෝ දන්නවනම් කියන්න මේ අනිත් දවසෙත් මේ විදියට ලබන බ්‍රහස්පතින්දාත් මේ පන්තියට සහභාගී වෙන්න කියලා. එහෙම වුණොත් අපිට මේ වාරේ තියෙන සියලුම පාඩම් ටික ඉතා ඉක්මනින් ඉවර කරන්න පුළුවන්. දැන් ලබන වාරේ ලබන අවුරුද්දේ අපි 11 වෙනිදා පටන් ගත්තොත් ඒ ලබන අවුරුද්දේට අදාළ වැඩ ටිකත් අපි කරන්න ඕනේ. ඒ වගේම මේ ඉතුරු වෙච්ච කොටස් ටිකත් අපි සම්පූර්ණ කරන්න තියෙනවා. හරි. එහෙනම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද අහන්න? මොන හරි තියෙනවද අහන්න? අද කියලා දේ සම්පූර්ණ තේරුණාද හැමෝටම? ඔව්. එහෙනම් හොඳට වැඩ කරන්න. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගීමත් අවුරුද්දක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඊළඟ දවසේ අපි පන්තියෙන් හමු වෙමු. හරි. හැමෝටම සුබ. ඉතින්